And now, live at 10. අයිබෝන් එක්වන අදත් දවසේ පුවත් සම්පින්ඩනය ලයිව් at 10 සමගින්. සූදානම් අදත් ගෙවුම් පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අදට යෙදෙන විජයග්‍රහණයේ 12 වෙනි සැමරුමට සමගාමීව වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා නිලධාරීන් 452 දෙනෙකුගේ සහ සෙසු නිලයන් 4289 දෙනෙකු උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවරගෙන තිබෙනවා. මේ අතර විජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි. මේ මුළු රටේම ජනතාව ජාතික ජයදේව අරන් පාරට බහැලා තමන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ එක කොටසක් විතර ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජනසංහාරයක් කරන්න නොවේ. සටන් කළේ උතුරේ අහිංසක දරුවෝ අම්මලා තාත්තලා බීවත් ජනතාව මිනිස් පලියක් කරගෙන උන් පිටුපසට වෙලා සටන් කළ මිලිච්චින් පිරිසක් ඒ මිනිස් පලිය බේරගෙන ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්නයි අපේ අරමුණ වුණේ. ඒ නිසා අපි රණවිරුවන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් සම්මලෝට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රහණයෙන් රාජ්‍යයක් වීමේ දෝෂද්‍රෝහී යෝජනාවෙන් ඉවත් වුණා. ඔබට නිදහස ලබා දෙන්න රට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොත කවර අභියෝගයක් ආවත් දහස් ගණන් ජීවිත පරිත්‍යාග ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි. එදා ත්‍රස්තවාදී මේ පොළොවෙන් හතුගා දැමූ දවස් උත්තරීතර සභාව ඇමතු මට මතකයි. එදා මා කිව්වා වගේම අදටත් අපට පළමුවෙන් මව්බිම දෙවනුවක් මව්බිම දෙවනුවක් කොළඹ වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී of the constitution and could be validly passed only with a special majority. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මාහට දැනුම් දී තිබෙනවා. පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් විශේෂ බහුතරයක්ද තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය මාහට දැනුම් දී තිබෙන්නේ. නමුත් අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති 25ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන්. එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයකින් හෝ ජනමත විචාරණයකින් හෝ එම දෙකෙන්ම සම්මත කළ යුතු බව එහි දැක්වෙනවා. පනත් කෙටුම්පතේ වගන්ති 9ක් පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් එනම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් යන දෙකෙන්ම සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් වනවා. එම වගන්ති වන්නේ 3/4 6/1ද 68/1 E 68/3 52 5 71/2 J 52/3 53 A සහ 53/2 A යන ඒවායි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. කොළඹ වරායනගර කමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය හෙට සහ අනිද්දා යන දෙදින තුල පැවැත්වීමට නියමිත අතර අනිද්දා පස්වරු 4ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දින 100ක් ඇතුළත මෙරට COVID-19 ආසාදිතයින් මිලියනය දක්වා වර්ධනය විය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. මේ අතර තවත් COVID-19 ආසාදිතයින් 2478 දෙනෙකු අද මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 ආසාදිත තවත් මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඊයේ වාර්තා වූ ආසාදිත මරණ වලින් 14 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 5 දෙනා කාන්තාවන්. එම මරණ 19න් 14ක් වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. මේ අතර COVID-19 ආසාදිතව කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තුරේ රත්නසිංහ මහතා මිය ගොස් තිබෙනවා. මේ යන විට ඔහු 80 වන වියේ පසු වුණා.
මෙරටින් ඊයේ දිස්ත්‍රික්ක 23ක් ආශ්‍රිතව COVID-19 ආසාදිතයන් 2456 දෙනෙක් වාර්තා වුණා. මේ රෝගය එක පුද්ගලයෙක් දෙන්නෙකුට බෝ කරනවා නම් සෑම දවස් 5කටම වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගත වෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම අපේ වගකීම වෙන්නේ රෝගිය අපිට වැළඳිලා තියෙනවා නම් අන් අයට බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් අපි අවට ගැවසෙන කෙනෙක්ගෙන් අපිට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීමටත් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පිළිපැදීම ඉතාමත්ම වැදගත් වෙනවා. අවදානම් කාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඇති කුඩා දරුවන් සහ මව්වරුන්ගේ ආරක්ෂාව සැලසීමට කිරිදෙන මව්වරුන්ටත් එන්නත ලබා දීමටයි සෞඛ්‍ය නිර්දේශය වී තිබෙන්නේ. එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවක්වත් නෙවෙයි. කිසිසේත්ම පැය කිහිපයකට හෝ දින කිහිපයකට හෝ මව්කිරි දීම නැවැත්විය යුතු නැහැ. මවගේ ශරීරයේ ඇතිවෙන ප්‍රතිශක්තිය දරුවාට මව්කිරි මගින් ලැබෙනවා. ඒ නිසා දරුවා ආරක්ෂා වෙනවා. සීතුව අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. යුද හමුදාව සහ යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර තිබුණා. බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලබා දුන් ගොඩනැගිල්ලක සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමට පසුගියදා යුද හමුදාව පියවරගෙන තිබුණා. එකවර රෝගීන් 1200කට ප්‍රතිකාර ලබා දිය හැකි වාට්ටු 3කින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සමන්විත වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පසුරුවේ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් සංජීව මුණසිංහ හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන යන මහතුරුන් එක්ව සිටියා. දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකළ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් විසින් ඇඳ ඇතිරිලි කට්ටල 2000ක්ද මසානිම කර දී තිබෙනවා. ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර ලබා දිය නොහැකි ඒත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතයි. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීමට හා අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයටද වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම මෙමගින් අපේක්ෂා කරනවා. මෙහි ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කරනු ලබන අතර බෝ නොවන රෝගවලට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීමද මෙහි විශේෂත්වයක් වනවා. හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ක වටිනාකමකින් යුත් බඩුමලු ලබා දීමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතුවුණා. මහනුවර උකුවෙල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයාක් විසින් ග්‍රාම නිලධාරිනියකට පහර දීමේ සිද්ධියක් පිළිබඳවද ඊයේ වාර්තා වූ අතර අද එම මන්ත්‍රීවරියගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. හුදකලා කිරුණු ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000ක වටිනාකමකින් යුත් බඩුමලු බෙදා දීමේදී ඇති වූ ගැටලුවක් මුල් කරගනිමින් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් කැන්දගොල්ලගහමඩ ග්‍රාම නිලධාරීවරියට ඊයේ පහර දීමක් සිදු කර තිබූ අතර ප්‍රතිකාර සඳහා ඇය වත්තේගම ජම්බුගහපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇවිල්ලා ලැයිස්තුවෙන් පිට බඩුමලු බෙදලා දෙන්න කිව්වා. ලැයිස්තුව හදලා ඉවර නිසා මං කිව්වා මේ වැඩේ මට කරන්න බෑ. ඊපස් තමයි මේ මන්ත්‍රීතුමිය මට පහර දුන්නේ කොණ්ඩෙන් අල්ලලා කම්බුලට පහර දීගෙන ගිහිල්ලා හැරිලා ගියා යන්න. අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50000ක ශරීර ඇපයක් මත මුද හැර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ අදාළ පහර දීමේ සිද්ධියට සම්බන්ධ උකුවෙල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රණී හිමාලි ඉරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට කටයුතු කළ බවයි. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. එළඹෙන 20 වනදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් කේ මතිවානන් මහතාගේ පාර්ශ්වය ඉවත් වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අගාධයට යමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ අරමුණින් පැමිණියත් නිලවරණයට පවතින අධික ඡන්ද ප්‍රමාණය සහ ඒවා මිලට ගැනීම හේතුවෙන් තවදුරටත් නිලවරණයෙන් මේ ජයගත නොහැකි බවයි. කේ මතිවානන් මහතා සභාපති ධුරයටත්, නිශාන්ත රණතුංග මහතා ලේකම් ධුරයටත්, බන්දුල වර්ණපුර මහතා උප සභාපති ධුරයටත් තරඟ වැදීමට නියමිතව සිටියා. අනෙක් පාර්ශ්වය වන්නේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමයි.
ඒ සමගින් ලයිව් ඇටෙන් අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.